හම්බන්තොට ශ්‍රී බෝධිමළු විහාරයේ විහාරාංග සම්පූර්ණ කරමින් අටමහා කුසල් රැස් කරමින් ඉදිකළ රියන් 27ක් උස ඇති අභිනව චෛත්‍යරාජාණන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට වන්දනාමාන කොට පහන් සිත් ඇති කර ගැනීම පිණිස වර්ෂ 2021ක් වූ නොවැම්බර් මාස 6 වන දින සවස සිදු කළ අතර පළමුව කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාව ශාස්ත්‍රපති අතිපූජ්‍ය බැරගම විමල බුද්ධි නායක ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය කපුගම සුමන ධම්ම ස්වාමීන් වහන්සේත් පූජ්‍ය කපුගම සුගතසාර ස්වාමීන් වහන්සේත් විසින් සිදු කළ පුණ්‍යවන්ත අවස්ථාව. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ත්‍රිලෝක සරණ වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කිරීම පිණිස ඉදිකළ මෙම චෛත්‍යරාජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා. සාදු කියන්න. ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ
අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතුකාරකා පපංච උදපානං ච යේ දදන්ති උපස්සයං තේසං දිවාච රත්තෝ ච සදා පුඤ්ඤං පවඩ්ධති ධම්මට්ටා සීල සම්පන්නා තේජනා සග්ගගාමිනෝ තීති. අම්බලන්තොට බැරගම ගල්විල පුරාණ රාජමහා විහාරය සිරිබෝපුර කෙආර් ගම්මානයේ ශ්‍රී බෝධිමළු විහාරය ඇතුළු විහාර ගණයෙහි ආධිපත්‍ය දරන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අමරපුර සද්ධම්ම යුක්තික මහානිකායේ මහා ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය බැරගම විමල බුද්ධි නායක මාහිමිපාණන් වහන්සේ එවැගේම මේ විහාරස්ථානයේහි වැඩ සිටින කපුගම සුමන ධම්ම ලොකු ස්වාමීන් වහන්සේ එවැගේම නුවරඑළියේ සුමන බුද්ධි පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඔය ඇත්තෝ මේ සිද්ධ කරන පින්කම පිළිබඳව අපේ නායක මාහිමිපාණන් වහන්සේත් සඳහන් කළා මේ කරන්නේ කුමක්ද කියන බව. මේ විහාරස්ථානයේහි වැඩ ඉන්න අපේ කපුගම සුමන ධම්ම ලොකු හාමුදුරුවන් වහන්සේගේ සහෝදර එච්.ජී.පී. උපසිරිද සිල්වා මහත්මයා එම නෝනා මහත්මිය දියණියන් එවැගේ මේ නෝනා මහත්මියගේ මෑණියන් වහන්සේ පියසීලී කරුණාදාස මෑණියන් වහන්සේ මූලිකත්වයේ ඉඳගෙන දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරාදීන් ඥාතීන් හිතවතුන් කවුරුත් ඒක රාශී කරගෙන මේ ගම් ප්‍රදේශයේහි ජීවත් වන හැමදෙනාම ඒක රාශී කරගෙන බොහෝම වටින පින්කමක් තමයි දැන් මේ සිද්ධ කළේ. මේ පොඩි ළමයි දන්නවා පන්සලකට ආවහම ස්ථාන 3කට ගිහිල්ලා වඳිනවා. දහම් පාසලේදී උගන්වලා තියෙනවනේ නේ. පිළිවෙලටයි එතන යන්න ඕන. ශාරීරික, පාරිභෝගික, උද්දේශික. එතකොට මුල්ම චෛත්‍යය තමයි ශාරීරික චෛත්‍යය. අද මේ විහාරස්ථානයේහි දැනට සුළු මොහොතකින් ඒ ශාරීරික චෛත්‍ය රාජානන් වහන්සේ සකස් කරලා බොහොම දර්ශනීය ආකාරයට කොත් පැලඳීමේ පින්කම සිද්ධ කරලා කොත නිරාවරණය කරලා ප්‍රථම සම්බුද්ධ පූජාව පවත්වලා ඒ පිළිබඳව ආනිසංස දේශනාවක් ශ්‍රවණය කරන්නටයි දැන් බලාපොරොත්තු. ඒ දේශනාවත් හාපුරා කියලා මුලින්ම සිද්ධ වෙන්නේ මේ බෝධිමළු විහාරයේහි සකස් කරලා තියෙන මේ දර්ශනීය ධර්මශාලා මන්දිරයේ සිටගෙන. ඉතින් ඒ ධර්ම දේශනාව
දම් සතර රූපවාහිනී නාලිකාවෙන් රටේ අයටත් දැක බලා ගන්නට අවස්ථාව සලසලා දීලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාව බොහෝම සන්තෝෂදායක අවස්ථාවක්. දැනට මේ විහාර ගණෙහි නායක හාමුදුරුව මතක් කළා මේ පළාතේ තියෙන චෛත්‍යරාජානන් වහන්සේලා අතර බොහෝම දර්ශනීය චෛත්‍යරාජානන් වහන්සේ නමක්ය මේ චෛත්‍යය කියලා. එදා මේ ඊට ඉස්සෙල්ලත් ඒ නායක හාමුදුරුවෝ ඒ අදහස ප්‍රකාශ කළා. ඉතින් අපේ ජී.පී. උපසිරිද සිල්වා මහත්මයා හොඳ දක්ෂ නිර්මාණ කරුවෙක් මහත්මයෙක් හොයාගත්තා. එතුමා ඒ තමන්ගේ සේවක මණ්ඩලය සමග වම ලස්සනට ඒ කටයුත්ත සිද්ධ කරලා තිබෙනවා. ඉතින් ඒ පින්කමේදී වැඩිපුර කාලයක් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රාත්‍රී කාලයට පිරිත් දේශනාවක් තියෙන නිසා. සංයුක්ත නිකාය කියන බණ පොතේ දේවතා සංයුක්තය කියලා කොටසක් තියෙනවා. දේවතා සංයුක්තයේ තියෙන්නේ දෙවිවරු අහන ප්‍රශ්නවලට බුදුහාමුදුරුවෝ පිළිතුරක් දෙනවා. එතකොට දෙවිවරු අහපු ප්‍රශ්නයකට බුදුහාමුදුරුවෝ දීපු පිළිතුරක් තමයි අපි මේ ධර්මදේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ. ඉතින් මේ බණ ටික කවුරුත් හොඳට අහන්න ඕන. සුණාත. ඒ අහන බණ කවුරුත් හොඳට හිතේ ධාරණය කර ගන්නට ඕන. ධාරේත. ඒ අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නටත් ඕන. ජී.පී. උපසිරිද සිල්වා මහත්මයා අපේ ගමේ අපි එකට ඉස්කෝලේ ගියේ පුංචි කාලේ. ඉතින් ඒ හිතවත්කම එදා වගේම අදත් තියෙනවා. එතුමා නෝනා මහත්මිය දියණියන් ඒ තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න මේ පන්සලේ තමන්ගේ ඥාතීන් හිතවතුන් කවුරුත් ඒක රාශී කරගෙන මේ පින්කම සිද්ධ කිරීම පිළිබඳව අපේ බලවත් සතුට මේ වෙලාවේදී අපි ඒ අත්තන් වෙනුවෙන් පුද කරනවා. දේවතාව අහන ප්‍රශ්නය තමයි බුදුහාමුදුරුවනේ හැමදාම පින් වැඩෙන පින් තියනවද? සදා පුඤ්ඤං පවඩ්ඩති. මොනවද බුදුහාමුදුරුවනේ හැමදාම පින් වැඩෙන පින්කම්? ඒකදී බුදුහාමුදුරුවෝ උත්තරේ දෙනවා ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතුකාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයං. ආරාම රෝපා කියලා කියන්නේ විහාරස්ථානවල විහාරාංග සකස් කිරීම. දැන් ඔය ඇත්තෝ ඒ කාර්යය තමයි කළේ. දර්ශනීය ශාරීරික චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නිර්මාණය කළා. ආරාම රෝපා. වන රෝපා කියලා කියන්නේ මේ ගස් වැවීම. යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් සමාජයේ අනාගතයේ ඇයට බලාපොරොත්තුෙන් මොනවා හරි වවන්න ඒකත් හැමදාම පින් වැඩෙන පින්කමක්. ගාක් වයසක 100 කෙනෙක් අඹ ඇටයක් ඉඳනවලු. පොඩි ළමෙක් මේ වගේ පොඩි ළමෙක් ඇවිල්ලා අහනවලු සීයේ ඉතින් අඹ ඉඳුවට 100ට ඔය අඹ කන්න පුළුවන්. එතකොට මොකද පුතා 100 දෙන උත්තරේ? මට නෙමෙයි මේ පුතාලටනේ මේ වවන්නේ. එතකොට ගස් කොළන් වැවීම හැමදාම පින් වැඩෙන පින්කමක්. සේතුකාරකා කියලා කියන්නේ ඒ දඬු පාලම් දැමීම.
දැන් ගගකින් දිය පහරකින් එගොඩ වෙන්න යම් කිසි කෙනෙකුට ඒ දණ්ඩක් පාලමක් හදන්න පුළුවන් නම් ඒකත් හැමදාම පිං වැඩෙන පිංකමක්. පපංච කියලා කියන්නේ පැන්හල් හැදීම. දැන් ඉස්සර උපසිරි මහත්තයෝ මේ තිබුණා පැන්තාලි පයින්නේ ගියේ අද වගේ වාහන තිබුණනේ. ඉතින් අතරමඟ තියෙනවා පැන්තාලි. දෙතෙන්ට ගිහිල්ලා පිපාසය නිවගෙන යනවා. ඊළඟට උදපානංචය කියලා කියන්නේ පොකුණු ජලාශ සකස් කිරීම. උපස්සයන් කියලා කියන්නේ විශ්‍රාමශාලා හරිගස්සලා දීම. මෙන්න මේ කියාපු දේවල් සදා පුඤ්ඤං පවඩ්ඩති හැමදාම පිං වැඩෙන පිංකම්ලු. දිවාච දවල්ටත් රත්තෝච රාත්‍රියටත් කොයි වෙලාවටත් පිං වැඩෙන පිංකම්. එතකොට මේ විදිහේ පිංකම් කරන අය ධම්මට්ටා ධර්මානුකූලව ජීවත් වෙමින් සීල සම්පන්නා සිල්වත්ව ජීවත් වෙමින් කටයුතු කරලා තේජනා සග්ගගාමිනෝති හොඳ තැන්වල ගිහිල්ලා උපදිනවලු. ඉතින් ඒ නිසා උපසිරි මහත්මයා නෝනා මහත්මිය දියණියන් මෑණියන් වහන්සේ ඇතුළු ඔය ඇත්තෝ හැම දෙනාටම දිවා රැය දෙකීම පිං වැඩෙන මහා පිංකමක් තමයි දැන් මේ සිද්ධ කළේ. චෛත්‍ය රාජානන් වහන්සේගේ මේ ඒ තාප්පේ නාම පුවරුවක් තියෙනවා. ඒ නාම පුවරුව බලනවා එන අය. ඇවිල්ලා ඒ අය ආශිර්වාද කරනවා ඔය ඇත්තන්ට. අනේ බොහොම හොඳ මේ පිරිසක් තමන්ගේ දෙමව්පියෝ සිහිපත් කරලා ඥාතීන් සිහිපත් කරලා මෙහෙම පින්කමක් කරලා තියෙනවා. අනේ ඒ ඇත්තන්ට වැඩ සිද්ධ වෙන්න ඕන. ඒ ඥාතීන්ට පින් සිද්ධ වෙන්න ඕනේ කියලා ආශිර්වාද කරනවා. ඒකට දේවතාව අහපු මේ ප්‍රශ්නය තුල අපේ උපසිරි මහත්මියෝ තියෙන්නේ පරිසරයට ආදරය කරන අයට පරිසරයත් ආදරය කරනවා. දැන් මේ පින්කම් මාලාව දිහා බැලුවහම පේනවා පරිසරයට ආදරය කරන පින්කම් රාශියක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. උපසිරි මහත්මයා කපුගම දැන් ඉන්නේ කොළඹ. මේ පළාතේ උපසිරි මහත්මයාගේ නෑදෑයෝ නෑනේ. තමන්ගේ සහෝදර හාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඉතින් උන්වහන්සේට කරන සංග්‍රහයක් හැටියට සැලකිල්ලක් හැටියට මේ පින්කම තුලින් මේ සිරිබෝපුර ඇතුළු මේ පරිසරයේ මේ කිට්ටුව පහත ඉන්න අයට කොයිතරම් ආශිර්වාදයක්ද මේ කළේ. ඉතින් ඒ ආශිර්වාදාත්මක පින්කමේදී මේ චෛත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණාවක් අපි සිහිපත් කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා දේශනා කරනවා චත්තාරෝ මේ ආනන්ද තූපාරහ. ආනන්ද ස්තූපයක් ගොඩනගන්න සුදුසු 4 දෙනෙක් ඉන්නවා. කතමේ චත්තාරෝ කවුද 4 දෙනා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරහෝ. ලෞතර බුදුරජාණන් වහන්සේ ස්තූපයක් ගොඩනැගීමට සුදුසුයි. පච්චේක සම්බුද්ධෝ තූපාරහෝ පසේ බුදුහාමුදුරුවන්ටත් සුදුසුයි චෛත්‍යයක් සකස් කිරීම. තථාගත ශාවකෝ තූපාරහෝ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙකුටත් පුළුවන්
එහෙම ස්තූපයක් ගොඩනගන්න. රාජා චක්කවර්ති තූපාරහෝ සක්විති රජතුමාටත් පුළුවන් ඒ විදියට ස්තූපයක් ගොඩනගන්න. එතකොට ස්තූපයක් ගොඩනගිය යුතු අය අතර ප්‍රධානම තැන ලැබෙන්නේ අපේ බුදුහාමුදුරුවන්ට. ඉතින් ඔය ඇත්තෝ ඒ උතුම් මහා පිංකම තමයි දැන් මේ සිද්ධ කරලා තියෙන්නේ. එතකොට අහනවා බුදුහාමුදුරුවෝ කිංචානන්ද අත්තවසං පටිච්ච තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරහෝ. ආනන්ද තථාගතයන් වහන්සේ තූපාරහ පුද්ගලයෙක් වෙන්න හේතුව මොකද? ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා. බුදුහාමුදුරුවෝ පිළිතුර දෙනවා අයං තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තූපෝති ආනන්ද බහුජනා චිත්තං පසාදෙන්ති. දැන් මේ චෛත්‍ය ළඟට එන අය මොකද හිතන්නේ? මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ශේෂ වෙච්ච ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයක් කියලා චිත්තං පසාදෙන්ති හිත පහදව ගන්නවා. ඊළඟට තේ තත්ත චිත්තං පසාදෙත්වා කායස්ස භේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. එහෙම හිත ප්‍රසාදයටපත් කරගෙන ඒ අය මරණින් මතු ගිහිල්ලා හොඳ තැනක උපදිනවා. මේක තමයි මේ චෛත්‍ය නිර්මාණයෙහි බලාපොරොත්තුව. දැන් මේ චෛත්‍ය නිර්මාණය කරන කලාකරුවා මේ චෛත්‍ය කොටස් කීපයකට බෙදලා සකස් කරලා තියෙනවා. පළමුවෙනි කොටස තමයි අත්තිවාරම. අපි අත්තිවාරම දවසේ ආවනේ නේ. මේ කවුරුත් ඇවිල්ලා මුල්ගල් තියලා අත්තිවාරම සකස් කළා. ඒ අත්තිවාරම උපමා කරලා තියෙනවා සුවාසූ දහසක් ධර්මස්කන්ධයන්ට. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය සුවාසූ දහසක් ධර්මස්කන්ධය හැටියට මේ උපමා කරලා තියෙනවා. ඊළඟට තියෙනවා තුම්මහල් පේශාවක්. ඒ තමයි ත්‍රිවිධ රත්නය. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය තමයිලු ඒ තුම්මහල් පේශාවෙන් අර්ථවත් කරන්නේ. ඊළඟට ගර්භය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. ගර්භය කියන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. ඊළඟට හතරස් කොටුවක් තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඊළඟට කොත් කැරැල්ලක් තියෙනවා. ඒක තමයි නවංග සත්තු ශාසනය. උපසරි මහත්තයෝ ඉස්සර තිබිලා තියෙන්නේ චෛත්‍ය හදලා චෛත්‍යයට ඡත්‍රයක්. ඡත්‍රයක් කියන්නේ කුඩයක් නිර්මාණය කළා. ඊළඟට හදන එකනා තව ඡත්‍රයක් හදනවා. ලී වලින්නේ මේව හදන්නේ. මේව කාලයක් පවතින්නේ නැහැ. ඡත්‍ර පිට ඡත්‍ර නැංගුවයි කියලා කියන්නේ. ඊට පස්සේ වර්තමාන කලාකරුවා ඒවා මේ විදියට සකස් කරලා තියෙනවා කොත් කැරැල්ලක් හැටියට. අවසානයේ තියෙන්නේ කොත. ඒ කොතෙන් මොකද්ද කියවෙන්නේ? නිර්වාණය. ඒක නිසා මේ වගේ වැඩ කරලා දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකවල සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න ඕන නැහැ. ඒව කොහොමවත් ලැබෙනවා. අපි ප්‍රාර්ථනා කරන්න ඕන මොකද? අපවත් වෙච්ච ස්වාමින් වහන්සේලාටත් ඔයත්තන් නමින් මියගිය ඥාතීන්ටත් ඔයත්තන්ටත් උතුම් වූ නිවන් සම්පත්තියම සැලසේවා කියලා.
උපසිරි මහත්තයෝ ඉතින් මේකට විශාල මුදලක් වේදම් වෙන්නේ නැති නේද? විශාල මුදලක් වේදම් වුණා. කවුරුත් උදව් උපකාර කළා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉන්දියාවේ බොහොම සුලභ දර්ශනයක් තමයි පොඩි පොඩි ගෙවල් තිබුණේ. ඒවා නිතරම පිච්චෙනවා. බටකොටු වලින් හදලා තියෙන්නේ. පිච්චෙනවා. එතකොට ගෙවල් වල ඉන්න අය මොකද කරන්නේ? ගේ ඇතුලේ තියෙන වටින දේවල් එළියට දානවා. ඉගෙන ගන්න ළමයි නම් පොත් ටික එළියට දානවා නේ? අනිත් අය තමන්ට අවශ්‍ය කරන දේවල් එළියට දානවා. ඒ එළියට දාපු දේ විතරයි ඉතුරු වෙන්නේ. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. ගෙයක් ගිනි ගන්නකොට ඒ ගිනි ගන්න ගෙයින් එළියට යමක් ඇදලා දැම්මොත් එච්චරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා උපසිරි මහත්තයෝ අපේ මේ ජීවිතයත් ගිනිගෙන දැවෙන ගියක් වගේ. මොනවද ගිනි ගන්නෙ? චක්ඛුං ආදිත්තං ඇහැ ගිනි ගන්නවා. සෝතං ආදිච්ඡං කන ගිනි ගන්නවා. මේවට ඉතින් මොනතරම් මුදල් අපි වියපැහැදම් කරනවද නේ? රූප වාහිනිය බලන්න ඕනේ මේ ඇත්තෝ බලනවනේ. ඇහැ සතුටු කරන්න කොච්චරනම් දේවල් තියෙනවද? කන සතුටු කරන්න නම් කොච්චර දේවල් තියෙනවද නේ? ඒවට ඉතින් වියදම් කරන්න එපා කියලා මං කියන්නේ. නමුත් ඒව සේරම ගිනි ගත්තා වගේ. නමුත් මේ වෙනුවෙන් ඔය ඇත්තෝ කළ වියදම මහන්සිය ඔය ඇත්තන්ට ඉතුරු වෙන මහා පින්කමක් තමයි දැන් මේ සිද්ධ කළේ. ඊළඟට මේ පින්කමෙන් නියම ප්‍රයෝජනය ගන්න නම් මේ චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට දැන් ගිහින් බැලුවාම කොච්චර ලස්සනද? අපේ සුමන ධම්මහාමුදුරුවොත් දැන් ටිකක් දුර්වලයි. එතකොට මේ පොඩි හාමුදුරුවන්ට මම මතක් කරනවා සුමන බුද්ධ හාමුදුරුවන්ට මේ චෛත්‍ය මේ විදියටම ලස්සනට ඔබ වහන්සේ පවත්වාගෙන යන්න ඕන ලොකු හාමුදුරුවන් වහන්සේගේ හිත සතුටු වෙන විදියට. උපසිරි මහත්තයට හැමදාම එන්න බෑනේ නේ. ඉඳලා හිටලා මේ පැත්තේ යනකොට එන්න පුළුවන්. මේ පළාතේ ඉන්න ඇත්තෝ කවුරුත් හොඳට මතක තියාගන්න ඕන. චෛත්‍ය ළඟ පහනක් පත්තු කරාට වරදක් නැහැ. ඒ පහන සමහරු අර චෛත්‍යයේම පත්තු කරනවා සමහරු ගිහිල්ලා. පොල් තෙල් හරි විසයි. ඒ නිසා නොදන්න කෙනෙක් හරි එහෙම කළොත් කියන්න කරුණා කරලා ඔය වැඩේ කරන්න එපා කියලා. ඔය විදියටම ආරක්ෂා කරගන්න ඕන. ගෙයක් හදලා නැහැ නේ චෛත්‍යයටනේ. ගෙවල් හදාපු දෙනුත් තියෙනවා චෛත්‍ය ගහර තියෙනවා. නමුත් දැන් මේ චෛත්‍යය තෙමෙනවා. ඉතින් ඒ තෙමුනහම දුර්වල වෙනවා. ඒ දුර්වල වුණාම ඔය ඇත්තෝ මේ චෛත්‍ය ආරක්ෂා කරගෙන රැක බලාගෙන කටයුතු කරන්න ඕන. එහෙම ක්‍රියා කරන ගමන් මේ පින්කමේ තියෙන වටිනාම දේ තමයි බුද්ධානුස්සති භාවනාව. මෙතෙන්ට ආපු හැටි අපිට මොකද්ද හිතෙන්නේ? අපේ බුදුහාමුදුරුවන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන චෛත්‍ය මේ තියෙන්නේ. එතකොට අපේ පන්සලේ බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ එපයි කියාපු කිසිම දෙයක් කරන්න එපා. දැන් අපි කාටත් ගෙවල් වල තාත්තා කෙනෙක් ඉන්නවනේ. අපි කාගේ තාත්තා තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා
සකේ පෙත්තිකේ විෂයේ චරත ස්වකීය පියාගේ විෂය තුල හැසිරෙන්න. පියාගේ විෂය තුල හැසිරෙන අයට කාගෙන්වත් කරදර සිද්ධ වෙන්නේ නැත. චූටි කුරුළු පැටියෙක් පියාසර කරනවා වැටෙනවා. පියාසර කරනවා වැටෙනවා. තාත්තා ඇවිල්ලා කියනවා මයි පුතේ ඔබ පියාසර කරනවා දකින්නකොට මට හරි සතුටුයි. ඒ වුණාට ඈත අහසේ නම් පියාසර කරන්න එපා. උකුස්සෝ ඉන්නෝ. උකුස්සෙකුට එහෙම බාහු වුණොත් මට බේර ගන්න බැරි වෙනවා. මෙහෙම කිව්වහම කුරුළු පැටියා මොකද හිතුවේ? අපේ තාත්තට වයසයිනේ. එයා ඉතින් දැන් හුඟක් වයසයි. යාට අත්තටු පණ නැහැ. ඒකනේ ඔහොම කියන්නේ. මට හොඳට පියාසර කරන්න පුළුවන් කියලා අර තාත්තා කියපු සීමාවෙන් පැනලා ගියා. උකුස්සෙකුට අහු වුණා. උකුස්සට අහු වුණාම හොටෙන් නෙවිනේ අරන් යන්නේ කකුල් දෙකෙන්නේ. එහෙම නේ. එහෙම අරන් යනකොට කුරුළු පැටියා කෑ ගහනවා. අයියෝ මට වෙච්ච විපත්තිය. අනේ මගේ තාත්තා කියපු විදියට මට හිටියනම් මේක වෙන්නේ නෑනේ. එතකොට උත්සාහනවා. මේ තාත්තා මට මොකද කිව්වේ? මට කිව්වා කූඩුවටම වෙලා හිටපන් පුතේ. ඈත පියාසර කරන්න එපා කියලා. ආන්න බලන්න. තාත්තගේ විශේෂ සීමාවෙන් පිට පැනලා ගිහිපු වුණාම වෙන දේවල්. දැන් මේ චෛත්‍ය රාජාන් වහන්සේට ගියේ හැටියේ තාත්තා මතක් වෙන්න ඕන. කවුද තාත්තා? බුදුහාමුදුරුවෝ. ඒක මතක් වෙන්න තමයි උපසිරි මහත්මයා නෝනා මහත්මිය දියණියන් ඇතුළු ඒ මෑණියන් ඇතුළු ඇත්තෝ මේ තරම් විශාල මුදලක් වේදම් කරලා තමන්ගේ සහෝදර සහෝදරාදීන් කවුරුත් එකතු කරගෙන මේ පින්කම සිද්ධ කළේ. ඊළඟට තව ගෙදරක තාත්තයි පුතයි ඉන්නවලු. තාත්තට හොඳට බෙර ගහන්න පුළුවන්. පුතාටත් බෙර ගහන්න පුළුවන්. තාත්තයි පුතයි උත්සවයක බෙර ගහන්න ගියා. බෙරත් ගහලා සතියක් විතර බෙර ගහලා සල්ලිත් අරගෙන පහින්ම එනවා. කැලයක් මැදින් එන්න තියෙන්නේ. කැලේ ළඟට ඇවිල්ලා කියනවා තාත්තා පුතාට පුතේ මේ කැලේ පල් හොරු ඉන්නෝ. අපේ ළඟ හුඟක් සල්ලිත් තියෙනවානේ. අපි පරිස්සමෙන් යන්න ඕන. පුතාට කාන්සි නම් පාලු නම් ඊශ්වර පදේ විතරක් ගහපන් මගේ පුතේ. ජාතක පොත අරගෙන ඉඩ තියෙන වෙලාවක බලන්න භේරිවාද ජාතකය. ඔහොම කියලා තාත්තම ගැහුවා ඊශ්වර පදේ. ගහනකොට කැලේ ඉන්න පල්හොරු කතා වෙනවා. රජ්ජුරු කෙනෙක් හරි මැතියමැති කෙනෙක් හරි තමයි කැලෙන් යන්නේ. ඒගොල්ලන්ට තමයි ওই පදේ ගහන්නේ. අපි මෙතන ඉන්න හොඳ නැහැ. අපි දුවමු කියලා දුවන්න පටන් ගත්තා. හොරු දුවනවා තාත්තටවත් පුතාටවත් පේන්නේ නැහනේ. පුතා කල්පනා කරනවා අපේ තාත්තා ඉතින් මහ පරණ මිනිහනේ ගැව්වොත් ගහන්න ඔය පරණ පදේමයි. මට නම් අප්පිරියාවේ බෑ. කියලා එපයි කියද්දී අලුත් පදයක් ගැහුවානේ. මේ තරුණ ළමයි කියන්නේ නැගල යන පද කියලා. මේක ඇහෙනකොටම දුවන හොරු නැවැත්තුවා. නැවතුණා. නැවතලා කියනවා මේ දුවන්න ඕන නෑ. රජ්ජුරු කෙනෙක් මැතියමැති කෙනෙක් යනවා නම් ওই වගේ පදයක් ගහන්නේ නෑ. යන් බලන්න කියලා ආවා. අනේ තාත්තයි පුතයි විතරයි. හොඳටම ගහලා සල්ලි ටිකත් අරගෙන බෙර දෙකත් අරගෙන ගියාලු. දැන් දරුවනේ මොකද්ද මේ කියන්නේ? වැඩි පද ගහන්න හොඳ නෑ. තාත්තා කියන පද විතරයි ගහන්නේ.
මොනවද තාත්තා කියපු පද? සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. කාමයන්හි වරදවා හැසිරෙන්න එපා. බොරු කියන්න එපා. මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා. දුක් මහන්සියෙන් යමක් කමක් හරි හම්බ කරලා දෙමව්පියන්ට සලකලා අමුදරුවන්ට සලකලා මේ වගේ පිනක් දහමක් සිද්ධ කරගෙන කටයුතු කරන්න. එතකොට මේ තමයි අපි තුල පවත්නා ස්වයං විනය. ඒ ස්වයං විනය ඇති කර ගන්නට ඊ타මත්ම වැදගත් වන විදියට චෛත්‍ය රාජානන් වහන්සේ සකස් වෙලා තිබෙනවා. ඒක නිසා මේ ගම්මානයේ ඉන්න සියලුම දෙනාටගෙන් මං ඉල්ලා හිටිනවා මේ චෛත්‍ය රාජානන් වහන්සේ මුල් කරගෙන තුනුරුවන් වන්දනමානන කරගෙන gedara ස්වයං විනයක් ඇතුව කටයුතු කරන්න ඕන. ඒව නැති වුනහම තමයි තාත්තා අමතක කරලා වෙන වෙන පද ගහන්න ගියහම තමයි මේ සේරම ප්‍රශ්න වෙන්නේ. නෝන උදේ පාන්දරින් නැගිටිනවා. නැගිටලා උයනවා. උයලා ඉවර වෙලා කෙසෙල් කොලයකට බත් එකක් බෙදලා මහත්තයාට දවල්ට දෙන්න. ගෙනල්ලා දීලා දෑතින් දීලා වඳිනවා. පොඩි එක්කෙනත් වඩාගෙන පාර දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මොනවද කියන්නේ? කැලේ තියෙන කොයි දේවත් රස වේවා. මලේ බමරු මෙන් පිරිවර ඇති වේවා. අවුවේ තියෙන රැස්මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. අන්න ස්වයං විනය. ඒ කාන්තාව තුල පවත්නා ස්වයං විනය. ඊට පස්සේ දැන් ඉතින් රැට යන්න එපා. හාල් ටිකේ වී ඇහිඳින ගමන් මොනවද කියන්නේ? හබලට ඔබේ සවි බල අත රිදෙනවද? ඔරු කඳ උඩින් දල රළ පෙළ නගිනවද? ඒ ගැනයි සිහි කරන්නේ. මං වෙනුවෙන් මගේ මේ පුංචි පුතා වෙනුවෙන් එයා ගිහින් තියෙන රැකියාවේ. දැන් ඉතින් 6යි වෙලාව තාම නෑනේ ආවේ. මොකද දන්නේ අද? වෙනද නම් මේ වෙලාවට එන්න ඕන. ඔන්න පුතේ එනවා. ඔන්න තාත්තා එනවා. පුතා වඩාගෙන නෝනා මොකද කියන්නේ? පුතාට ඇහෙන්නේ මොකද කියන්නේ? රුක් අත්තන මල මුදුනේ බමරු නටන හැන්දෑ යාමේ සැඳ අඳුර පියමං කර කවුරුද එන්නේ පුතුනි බලං යොමානුවන් කවුරුද අර එන්නේ මෙයා ලෙඩ වෙලා එන්නේ පෙනඩෝල් 4ක් බීලා බුදියන්න හිතාගෙන මුස්ලිම් මහත්තයෝ පෙනඩෝල් 4ක් බොනවයි 2යිනේ බොන්නේ ඒ තරම් මෙයාට අමාරු. ගෙදරට ගොඩ වුණා විතරයි පොඩි එක්කෙනා දුවගෙන ගියා තාත්තේ කියාගෙන. වඩා ගත්තා. ලෙඩෙන් භාගයක් ඉවරයි. දැන් බොන්නේ පෙති 2යි. නෝනා අර මහත්තයා ගෙනාපු දේවල් දෑතින් අරගෙන ගෙයින් තිබ්බා. තේ වතුර එකක් හදාගෙන ගිහිල්ලා දෑතින් දුන්නා. මහත්තයා තේකෙන් බාගෙනේ බිව්වේ. සීනි මදි වෙලාද? නෑ. ඊතුරු බාගේ කාටද? නෝනට. මේ තමයි ගෙදරක තියෙන්න ඕන ස්වයං විනය. ඉතින් උපසිරි මහත්මයා ගැන මම පුංචි කාලේ ඉඳලා දන්නවා. නෝන ගැනත් දන්නවා, දූ ගැනත් දන්නවා. ඉතින් ඒ ඇත්තන්ගේ ගෙවල් වල මේ ස්වයං විනය තියෙන බව අපි දන්නවා.
එයත්න්ගේ දෙමව්පියෝ ඔය ඇත්තෝ ඒ විදිහට සකස් කරලා තියෙනවා. ඒ ආදර්ශය මේ කාගෙත් ගෙවල් වල තියෙන්න ඕන. මේ ධර්මශාලාව හදලා තියෙන්නේ ඔය පණිවිඩ ඔය ඇත්තන්ට කියලා දෙන්න. ඒකයි කිව්වේ තාත්තා අමතක කරන්න එපා කියලා. සමහර තැන්වල කෙහෙල් කොළ තවන්න මට පුළුවන්. මම බත්තයක් බැඳලා දුන්නා. මේ වඳින්න ඒ මොන ඒ වඳින්නේ මක්කටි? කවි කියන්නේ මොන කවිද? මහත්යට යන්න හම්බුනේ නැහැ ගන්නෝ ටෙලිෆෝන් එක ජංගම දුරකථනය. අහෝ දුකක කියලා ලිව්වොත් ඉරක් ගහලා තිතක් තියෙනවා. තියනව නේද? හර්ෂාදී ලකුණ. මේවට තිත් දෙකක් තියන්න ඕන. එක තිත මදි. මේ මොකද? අපි තුල ස්වයං විනය නැතිකම. දැන් නෝන්ල හිතයි අපිටම තමයි කපුව මහඳුර බණ කිව්වේ කිය. උපදිරි මහත්තයට කියයි ඔය ආම්දුර මොකටද එක්කන් ආවේ කියලා. නෑ නෑ මහත්තුරු තුලත් ඒ ස්වයං විනය තියෙන්න ඕන. දැන් නෝන කියනවා මහත්තයෝ මේ උරේ හොඳටම රිදෙනවා. සිද්ධාලේපත් ගෑව හරි ගියේ නෑ. මේ මට මේ පොල් ගෙඩිය ලෙලි ගහලා දෙනවද? එතකොට දැන් මේ ගෙදර හම්බ කරන්නත් ඕන මං. පොල් එලි ගහන්නත් ඕන මං. දැන් හෙට අනිද්ද කියයි පොල් ටික ගාලා දෙන්නේ කියලා. ඉතින් මහත්තුරු ඕවා කියලානේ පටන් ගන්නෙ. පොල් කඩලා ගාලා දෙන්නම්. රෙදි සෝදා වේලා දෙන්නම්. ඒ උපදින මහත්තයා එහෙම කියලානේ අපි මේ වැඩේ පටන් ගත්තේ. ඒ විදියට දෙපක්ෂයම සකස් වෙන්න ඕන. දරුවෝ මතක තියාගන්න ඕන අම්මලා තාත්තලා යමක් කිව්වොත් ඊට වඩා ඉහළින් කරන්න යන්න එපා. ඒක තමයි ස්වයං විනය. කාගෙත් තාත්තා බුදුහාමුදුරුවෝ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළ එපයි කියලා දේශනා කරපු මොකක්වත් කරන්න එපා. කරන්නේ කියාපුව විතරක් කරන්න. ඒ සඳහා ආදර්ශයක් දෙන්නට තමයි මේ ශාරීරික චෛත්‍ය රාජානන් වහන්සේ සකස් කළේ. එහෙම කල්පනා කරලා හිතේ සැනසීම ඇති කරගෙන මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත්තා වූ සියලු පින්වල බලයෙන් අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාටත් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ටත් ඔබ අප හැම දිනාටමත් උතුම් වූ නිවන් සම්පත්තියම සැලසේවා කියලා සාදු කියනවා. පින්වත්නි දැන් කල්පනා කරගන්නට ඕන හෙටට කටින පින්කමත් යොදාගෙන තියෙනවා. ඒ කටයුතු සියල්ලම සිද්ධ කරන්න සියලු කටයුතු සංවිධානය කරලා තිබෙනවා. මේ ශාරීරික චෛත්‍ය රාජානන් වහන්සේ සකස් කරලා බොහොම දර්ශනීය ආකාරයට අද චෛත්‍ය විවෘත කිරීම හැටියට සම්බුද්ධ පූජාව පවත්වලා ධර්ම ශ්‍රවණය කරලා ධර්ම පරිස්කාර පූජා කරලා වටිනා පින්කම් රාශියක් මේ වෙලාවේදී සිද්ධ කරගත්තා. ඒ හැම ලෙසින්ම සිදු කරගත්තා වූ සියලුම පින් ඔය ඇත්තන් නමින් මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා පින් දෙන්න ඕන. අපේ උපසිරි මහත්මයාගේ නෝනා මහත්මියගේ පියාණන් වහන්සේ කරුණාදාස වර්ෂවිතාන මහත්මයා ඒ මෑණියන්ගේ ස්වාමි පුත්‍ර මහත්මයා ප්‍රධානව HGP සයිමන් සිල්වා මහත්මාණන් PPH ලීලාවති මෑණියන් වහන්සේ අපේ සුමන ධම්මහාමුදුරුවෝ ඇතුළු උපසිරි මහත්මයා ඇතුළු ඒ ඇත්තන්ගේ දෙමව්පියෝ මේ වෙලාවේදී සිහිපත් කරලා පින් දෙන්න ඕන. HGP ලතිකා මෙනවිය ඒ නැගණිය පතිපූජිකා කරුණාරත්න මහත්මිය සිහිපත් කරලා ඒ ඉස්කෝලේ හාමිනේට පින් දෙන්න ඕන. ඒ වගේම AM ධර්මසේන මහත්මයා DW විමලසිරි මහත්මයා විමලදාස වරුසවිතාන මහත්මයා එම මහත්මිය ගුණදාස වරුසවිතාන මහත්මයා එම මහත්මිය සරණපාල අම්බලන්ගොඩගේ මහත්මයා
දයාශීලී අම්බලන්ගොඩගේ මහත්මිය, ධර්මපාල අම්බලන්ගොඩගේ මහත්මා, නන්දශීලී අම්බලන්ගොඩගේ මහත්මිය ඇතුළුව ඒ පරපුරේ මියගිය සියලුම ඥාතීන්, ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න මේ ඔය ඇත්තෝ නමින් මියගිය සියලුම ඥාතීන්, ඒ වගේම අපිට අද දැනගන්න ලැබුණා ඒ නායක මාහිමිපාණන් වහන්සේ බැරගම විමල බුද්ධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පියාණන් වහන්සේත් මිය පරලෝකීය දිනය. ඒ පියාණන් වහන්සේ ඇතුළු මියගිය සියලු දෙනා මේ පින් ලබාගෙන සැප සම්පත්තියටපත් වේවා, නිවන් සම්පත්තියම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. මේ බෝධීන් වහන්සේට අධිග්‍රහිත දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රධාන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ සැප සම්පත් දියුණු කර ගන්නා ගමන් විමල බුද්ධි නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු අපේ සුමන ධම්ම ස්වාමින් වහන්සේ, ඒ වගේම සුමන බුද්ධි ස්වාමින් වහන්සේ ඇතුළු මේ මහා සංඝ රත්නයත්, මේ වයෝවෘද්ධ අවස්ථාවේ ජීවත් වන මෑණියන් වහන්සේ ප්‍රධානව ඔය ඇත්තෝ අපි කවුරුත් ලෙඩක් දුකක් කරදරයක් නැතුව දෙවියන් විසින් ආරක්ෂා කර ගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ හැම ලෙසින්ම සිදු කරගත්තා වූ සියලු පින්වල බලයෙන් අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාටත් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ටත් ඔබ අප හැම දිනාටමත් මේ දිග සසර කෙලවර කරලා උතුම් වූ නිවන් සම්පත්තිය උදා කර ගන්නට මේ චෛත්‍ය පූජාව ඇතුළු මේ සියලු පූජාවන් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණ ආනිසංසයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සැප ලැබේවා.